ඉතින් ඒක අපි එහා පිටුවට ගියාම ඔයාලට මාතෘකා ටික දාලා තියෙනවා. ගිහින් පුතාලා බලන්න. 4 වෙනි පිටුවේ දාලා ඇති වර්තනාංකය කියලා මාතෘකාවක්. හරි. ඔතනදී වර්තනාංක පුතේ ප්‍රධාන වශයෙන් අපිට විදු දෙකකට අර්ථ දක්වනවා. පළවෙනි එක නිර්පේක්ෂ වර්තනාංකය. නිර්පේක්ෂ වර්තනාංක කියන්නේ මේ n1 n2 කියලා ලියන්නේ නිර්පේක්ෂ වර්තනාංක. ওই වර්තනාංකයක් අතර අනුපාතයක් ලියුවම මේකට කියනවා සාපේක්ෂ වර්තනාංකයක් කියලා. ඒතර මොකද්ද මුලින්ම බලමු නිර්පේක්ෂ වර්තනාංකයක් කියලා කියන්නේ. කොහොමද නිර්පේක්ෂ වර්තනාංකය අර්ථ දක්වලා තියෙන්නේ? හරි. එතකොට මෙතනදී පළවෙනි දේ තමයි ඔබ නිර්පේක්ෂ වර්තනාංකයේ අර්ථ දක්වලා තියෙන්නේ ඔයා හිතන්න කිසියම් මාධ්‍යයක් වෙත මෙතන තියෙන රික්තය. රික්තයේ ඉඳන් කිසියම් මාධ්‍යයකට ආලෝක කිරණයක් ඇතුල් වෙනවා. අපි ආගේ වර්තනාංකය n කියලා හිතමුකෝ නිර්පේක්ෂ වර්තනාංකය n. එතකොට රික්තයේදී මේ ආලෝක කිරණය ගමන් කරන්නේ අපි හිතමු අපි දන්නවා දැන්ට වේගය 3/10/8යි. මම ඒක c කියලා දැන්ට පෙන්නන්නම්. 3/10/8ක වේගයකින් ගමන් කරන ඔන්න ඔය කිරණය ඔබට මෙන්න මේ දෙවෙනි මාධ්‍යයට එද්දි පුතේ එයාගේ වේගය වෙනස් කර ගන්නවා. මේක ඇත්තටම මෙන්න මේ කතාව ඔයාට කියන්නේ තරංග ගුණ කියන පාඩමේදී. තරංගවල ගුණ කියන පාඩමේදී. ඒතර වර්තනයට හේතුව තරංග ගුණ පාඩමේදී උගන්වනවා. කිරණයක මාධ්‍ය වෙනස් වෙද්දී එයාගේ වේගය වෙනස් වීම තමයි වර්තනය වෙන්න හේතුව වෙන්නේ. ඒතර ඒක මේක තව වාට සතියක් දෙකක් ඇතුළතදී ඔයාලට මේ විදිහට ටියුට් එකක් දීලා තියෙනවා. ඒ ටියුට් එකේ අපි ඕක සාකච්ඡා කරනවා. දැන් අපි පෙන්න ගමු මෙයා මේ දෙවෙනි මාධ්‍යයට එද්දී එයාගේ ප්‍රවේගය අපි තුමු v දක්වා වෙනස් කරගත්තා. අර c කියලා තිබ්බ ආලෝකීය ප්‍රවේගයෙන් ආපු කිරණය දැන් අලුත් ප්‍රවේගයක් හදාගත්තා මේක v දක්වා. මේක අනිවාර්යයෙන්ම මේකට වඩා අඩුයි. මොකද අපි දන්නවා ආලෝක කිරණයකට ගන්න පුළුවන් උපරිම වේගය තමයි රික්තය තුල තියෙන්නේ. එතකොට නිර්පේක්ෂ වර්තනාංකයේ අර්ථ දක්වලා තියෙන්නේ පුතේ කිසියම් මාධ්‍යයක් තුල ආලෝකය රික්තය තුල ආලෝකය ගමන් කරන රික්තය තුලදී ආලෝකය ගමන් කරන ප්‍රවේගය ඔයාගේ වර්තනාංකය නැත්නම් නිර්පේක්ෂ වර්තනාංකය හොයන මාධ්‍ය තුලදී ආලෝකීය ප්‍රවේගයට දරන අනුපාතයේ විදිහට තමයි නිර්පේක්ෂ වර්තනාංකය අර්ථ දක්වලා තියෙන්නේ. මොකද මේ අනුපාතය, ඒ කියන්නේ මේ ප්‍රවේගයන් කොච්චර ප්‍රමාණයකින්ද වෙනස් වෙන්නේ? ඒ වෙනස් වෙන ප්‍රමාණයට අනුරූපව කිරණේ හැරෙනවා කියලායි මේකේ අදහස. ඒ කියන්නේ මේ කිරණේ කොච්චර ප්‍රමාණයකින් හැරෙනවද කියන බලන එකනේ වර්තනාංකය කියන්නේ. වර්තනාංකයෙන් පෙන්වන්නේ කිරණේ හැරීම පිළිබඳව. ඒතර මේ හැරීම පිළිබඳව අපිට අදහසක් ලබා දෙනවා කියලා කියනවා රික්තය තුල ආලෝක ප්‍රවේගය මේ දෙවෙනි මාධ්‍යයට එද්දි කොච්චර ප්‍රමාණයකින් වෙනස් වුණාද? අන්නේ වෙනස් වෙච්ච ප්‍රමාණය මේ දෙක බෙදලා අපිට පෙන්වන්නේ. අන්නේ වෙනස් වෙච්ච ප්‍රමාණය වැඩි නම් හැරෙන ප්‍රමාණය වැඩි කියලා කියනවා. මේ වෙනස් වෙච්ච ප්‍රමාණය අඩුයි නම් ඒ කියන්නේ ආලෝකීය ප්‍රවේගයකටම කිට්ටු එකක් නම් තියෙන්නේ. එතකොට දෙවෙනි මාධ්‍ය තුලදී කිරණයේ සිදුවන හැරීමත් අඩුයි කියලායි කියන්නේ. එහෙනම් අපිට පේනවා ආලෝකය රික්තය තුලදී දක්වන වේගයට වඩා කිසියම් මාධ්‍යයකදී වේගය ගොඩක් අඩු වුණොත් ඒ දෙවෙනි මාධ්‍ය තුලදී ආලෝක කිරණයට ලොකු වර්තනාංකයක් ලැබිලා ඒ කියන්නේ මෙන්න මේ ලොකු වගයක් අරගෙන ඔයාලට කිරණේ ගොඩක් හැරෙනවා දකින්න පුළුවන්. එහෙනම් ඒක හොඳට තේරුම් ගන්න. මෙයාට සාපේක්ෂව මෙන්න මේ v කුඩා වෙන්න ගත්තොත් මොකද මේක නියතයක් ඔයාලට n ලොකු වගයක් පේන්න ගන්නවා. n ලොකු වුණොත් ඒකේ අදහස මොකක් වෙන එකද? කිරණේ වැඩිපුර හැරෙනවා කියන අදහසයි තියෙන්නේ. හරි. එහෙනම් n වැඩි මාධ්‍ය තුලදී කිරණේ වැඩිපුර හැරෙන ලක්ෂණයක්. ඒ කියන්නේ ඔයාලට පේනවා දැන්ට මෙයා යන්න ගිය පාර මේකනේ. හරි. ওই පාරෙන් මෙයා යම් හැරීමක් තියෙනවා මේ. ඔන්න ඔය හැරෙන ප්‍රමාණය අපි උකට පස්සේ කියනවා අපගමනයක් කියලා. ඉතින් ওই අපගමනය වැඩි කියලා කියනවා වර්තනාංකය මාධ්‍යයක වැඩි වෙන්න. හරි නේද? එහෙනම් අපිට ওই ආලෝක කිරණයක මාධ්‍යකින් තවත් මාධ්‍යයකට යද්දී සිදුවන අපගමනය නැත්නම් හැරීම ගැන අයිඩියා එකක් දෙන භෞතික රාශිය තමයි වර්තනාංකය. ඒතර ඒක තීරණය වෙලා තියෙන්නේ රික්තය තුලදී ආලෝකීය ප්‍රවේගයට සාපේක්ෂව මෙන්න මේ ඔබ වර්තනාංකය හොයන්න යන මාධ්‍ය තුලදී ආලෝකීය ප්‍රවේගය කොච්චරකින් වෙනස් වුණාද කියන එක ඒ දෙන්න බෙදලා අපි අනුපාතයක් විදිහට හොයා ගන්නවා. ඒ අනුපාතය තමයි තීරණය කරන්නේ මේ කිරණය කොච්චර ප්‍රමාණයකින් හැරෙනවද කියන කාරණේ. හරි. එහෙනම් ඔබට මම හිතනවා නිර්පේක්ෂ වර්තනාංකයේ අර්ථ දැක්වීම පැහැදිලි ඇති කියලා. හරි. එහෙනම් අපි
මෙන්න මෙහෙම කියනවා මාධ්‍යක වන නිරපේක්ෂ වර්තනාංකයේ යටතේ පුතාලා එතන වරහන් ඇතුළේ දාගන්න සිම්පල් n කියලා. නිරපේක්ෂ වර්තනාංකය අංකණය කරන්නේ සිම්පල් n ගෙන්. නම් 4 වෙනි පිටුවට ගිහිල්ලා නිරපේක්ෂ වර්තනාංකයේ යටතේ පුතාලා දාගන්න මාතෘකාවක් සිම්පල් n කියලා. හරි. ඒ මාතෘකාවට අදාළව යටින් කියනවා මාධ්‍යක නිරපේක්ෂ වර්තනාංකය ඉදිරිපත් කරනු ලබන්නේ රික්තයට සාපේක්ෂවයි. හරි රික්තයට සාපේක්ෂවයි. ඒක මොකක්ද කියලා මම පස්සේ වඩ පැහැදිලි කරලා දෙන්නම්. දැනට ඔබ මෙන්න මේ රික්තේ වර්තනාංකය මත තියාගන්න රික්තේ සඳහා වර්තනාංකයක් තියෙනවා. ඒක අපි සලකන්නේ 1යි කියලා. රික්තේ වර්තනාංකය 1යි කියලා ගන්න. රික්තය නිසා ආලෝක කිරණේ හැරීමකට ලක් වෙන්නේ නැහැ. දැන් ඔබට එහෙම බලද්දි තේරෙන්නේ. දැන් මේ සමීකරණයම රික්තයකට දැම්මොත් මොකද වෙන්නේ? මෙතන කොහොමත් රික්තය තුල ප්‍රවේගය තියෙන්නේ. එහෙනම් මෙතන දාන්න වෙන්නේ රික්තේ ප්‍රවේගයමයි. ඒතර මේ දෙක කැපිලා ගිහිල්ලා n10 1යිනේ. එහෙනම් රික්තය අපි හැමතිස්සෙම වර්තනාංකය 1ක් වෙච්ච මාධ්‍යයක් විදිහට තමයි සලකන්නේ. හරි. එතකොට දැන් අපි හරි බලන්න පොඩ්ඩක් දරුවෙක් කියනවා මේක මම කතා කරන්නේ පැහැදිලිව ඇහෙන්නේ නැහැ කියලා. බලන්න එහෙම ගැටලු තියෙන කවුරු හරි ඉන්නවද? නැත්නම් මෙතන මගේ ගැටලුවක් නැහැ. මම මයික් ඔක්කොම ඔයාලට යොමු කරලා තියෙන්නේ. වොයිස් වල ගැටලුවක් එන්න විදිහක් නැහැ. බලන්න මේක හොඳට ඇහෙනවා කියලා මට හෑන්ඩ් සිග්නල් ටිකක් දෙන්නකෝ. ඒක සමහරට ඇහෙන්නේ නැති දරුවන්ට මම හිතන්නේ ගැටලුවක් නැහැ නේද? එහෙනම් පුතේ අර ඇහෙන්නේ නැහැ කිව්ව දරුවා පුතාගේ සිග්නල් වල පොඩ්ඩක් ඉෂුව එකක් ඇති පුතේ පොඩ්ඩක් බලන්න උනා. හරි. හරි. දැන් අපි චූට්ටක් ඔයාලගේ සමහර ප්‍රශ්න වලට පුතේ උත්තර දැම්මම දෙන්න බෑ. දැන් වර්තනාංකයට සයින් අගේ කොහොමද ගෑවෙන්නේ කියන එක ඒක අපි ඇත්තටම ඒකට හේතුවක් කතා කරනවා නම් අපිම පරීක්ෂණ කරලා හොයා ගන්න ඕන එකක්. හරි. එතකොට පරීක්ෂණයකින් ස්නේල් මහත්තයාට හිතිලා ගත්ත එකයිම මේක එන හොඳ සොයා ගැනීමක් කියලා නේ. සයින් අනුපාත දෙකක් වර්තනාංක සාපේක්ෂ වර්තනාංකයට සමානයි කියන එක ස්නේල් මහත්තයා හොයාගෙන තියෙනවා. හරි. හැබැයි මේක හරි මම හිතන්නේ ආය පාරක් පොඩි මගේ පැත්තෙනුත් කනෙක්ෂන් එකේ ලොස්ට් එකක් ගියා. හරි. එතකොට අර වර්තනාංකයට කොහොමද මේක ගෑවෙන්නේ කියන එක ගලපන්න පුළුවන් එක තැනක් තියෙනවා. ඒකට ඔයාගේ තරංග ගුණ පාඩමත් එක්ක එන්න ඕන. තරංග ගුණ පාඩමට. එතනින් එද්දි අපිට පෙන්වන්න පුළුවන් පටන් ගද්දිම මේ ඔක්කොම පරීක්ෂණ වලින් එන්නේ. පරීක්ෂණ කර කර පෙන්නනවා මුලින්ම තරංගයක් ප්‍රවේගය අඩු වෙද්දී හැරෙනවා. මේක ඔබට ආලෝක කිරණ වලට කලින් අපි මුලින්ම ජල තරංග අරගෙන රැල්ටි ටැංකිය පාවිච්චි කරලා පෙන්නනවා. මේ ඔබට තරංග පාඩමේ තියෙන කතන්දරයක්. එන්න එතරදී තමා මුලින්ම තීරණය කරන්නේ ආලෝකයේ නෙමෙයි ඕනම තරංගයක ප්‍රවේගයේ මාධ්‍ය තුළදී වෙනස් වුණොත් එයා හැරෙන්න බලනවා. එතකොට ඒ හැරීම සඳහා සම්බන්ධතා ඉදිරිපත් කිරීම සම්පූර්ණම ස්නේල් මහත්තයා මන් දන්නේ ඒක පෙර පිනකට දැක්ක දෙයක්ද මිනිස්සයා කොහොම හරි ඒක දැකලා. දැන් අපිට නම් එන කචල් එකක් නේ කොහොමද යකෝ මේක දැක්කේ කියලා නේද? මේ කරන්න දෙයක් නැහැ එහෙම දැකපුන් ඉන්නවා. දැන් මේ ඉගෙන ගන්න හුඟක් ඒවා අපිට ඉතින් හිතෙන්නේ නේද? මේක කොහොම ඉගෙන ගත්ත තේරුම් ගත්තද දන්නේ නැහැ කියලා මේක ටිකක් ප්‍රබල වැඩි මමත් පිළිගන්නවා. මොකද 60 පේන අංකයකට වඩා මේ සයින් අනුපාතයක් කිව්වම පේන අංකයකට වඩා මේ සයින් අනුපාතයක් කිව්වම පොඩ්ඩක් වෙනස්. ඒ කියන්නේ ඒගොල්ලෝ මොකක් හරි පරීක්ෂණ කරන් ගිහලා ඉතින් එක එක ක්‍රම වලට අදදා බලන්න ඇති. හරි කොහමද යා ඒක අන්තිමේදී හොයාගෙන තියෙනවා වටිනාකම තියෙන්නේ අපිට මේක පරීක්ෂණාත්මක ඇත්ත කියලා පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ මේ කිව්ව කතාව පරීක්ෂණාත්මක සත්‍යය කියලා පෙන්වන්න පුළුවන්. හරි ඒ නිසා දැනට ඒකවල ඔබ කල්පනා කරන්න බෑ නේද sin i බෙදීම sin r කොහොමද n බෙදීම අනුපාතෙන් එන්නේ. ආයේ එහෙම ප්‍රශ්නයක් આવුත් හොයන්න බෑ. ඒතර ඒ කොහොමද එන්නේ කියන එක කෙනෙක් පරීක්ෂණයක් කරලා මෙහෙමයි එන්නේ කියලා පෙන්වලා තියෙනවා. අපිත් මේ පරීක්ෂණය කරාම අපිට ඒක හරි කියලා පේනවා. එතනින් පස්සේ ඒක නියමයක් වෙනවා. ඒ නියමයට හේතුවක් කවුරුත් හොයන්න යන්නේ නැහැ. නේද? එහෙම හොයන්න බෑනේ අපිට. කෙනෙක් ඇහුවොත් ගුරුත්වයේ දෙසට ඇයි ඇද ගන්න? ඇද ගන්නවා කියලා දැක්කම මිසක්කා ඇයි ඇදගන්නේ කියලා කත්තු පැහැදිලි කරන්න බෑ. ඒ ගුරුත්ව ස්කන්ධ දෙකක් මිනිස්සු දකිනවා එකිනෙකට ආකර්ෂණය වෙනවා. ඇයි ආකර්ෂණය වෙන්නේ කියලා කිව්වොත් මොකද කරන්නේ? අම්මට තේරෙනවා. තේරෙනවද? එහෙනම් එතකොට ඔයාට පැහැදිලි සමහර ඒවා තියෙනවා
යම් කෙනෙක් නිරීක්ෂණය කරනවා පරිශනාත්මක දකින්නවා. හරි. එතකොට ඒක ඔස්සේ නිගමනයකට ආවට පස්සේ එතනින් එහාට අපිට පුතේ හේතු විස්තර ගන්න බෑ. තේරුණාද නේද? හරි. එහෙනම් මෙතනදිත් ඒ වගේ සීන් එකක් තමයි තියෙන්නේ. හරි. අපි තව චුට්ටක් වාඩි ඉස්සරහට යද්දී මේක තව තවත් පැහැදිලි වෙයි. හරි. එහෙනම් අපි කතා කරගෙන ආවේ මාධ්‍යක නැවතත් එන්න නිරපේක්ෂ වර්තනාංගයේ වරහන් ඇතුළේ එන් කියලා දාලා. එතකොට පුතාලා පොඩ්ඩක් නෝට් එක බලා ගන්න. මම ඔන්න ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. එතකොට මේක වීඩියෝ එකෙන් බලන පුතාලා හතරවෙනි පිටුවේ මාතෘකාවට අදාළ ටියුට් එක බලා ගන්න ඕන. හරි. එතකොට අපි සාකච්ඡා කරමින් ඉන්නේ මෙන්න මෙතන. හරි. එතකොට මොකද්ද කියන්නේ? මාධ්‍යක නිරපේක්ෂ වර්තනාංකය ඉදිරිපත් කරනු ලබන්නේ රික්තයට සාපේක්ෂව. පුතාලට ස්ක්‍රීන් එක දෙන්නම්. ඔය ස්ක්‍රීන් එක ඔන්න හරි දීලා තියෙන්නේ. පුතාලා මුලින්ම වම් පැත්තේ මම මේක ඇඳ ගන්න ඉඩ දීලා තියෙනවා. පෙන්න ගන්න රික්තය තුලදී මේක රික්තය කියලා නම් කරගන්න ප්‍රවේගය මාධ්‍ය තුලදී ප්‍රවේගය v. හරි. ඊට පස්සේ මම අර්ථ දැක්වීම දුන්නු තැන මේක අපි ලියා ගමු. අර්ථ දැක්වීම දුන්නු තැන තියෙනවනේ. එතන අපි මේක ලියා ගමු. අර්ථ දැක්වීමට අනුව කියලා ගන්න. අර්ථ දැක්වීමට අනුව නිරපේක්ෂ වර්තනාංකය n සමානයි c බෙදීම v. එතනදී පැහැදිලිව මේ ඊතල සටහන පෙන්න ගන්න යම් හේකින් v අඩු වෙන්න n බලන්නෙම වැඩි වෙන්නයි. හරි. එතකොට අපි කියාගෙන ආපු ටික ආය පාරක් කියාගෙන ආවොත් මම කිව්වේ අදාළ මාධ්‍යයේදී ආලෝකයේ ප්‍රවේගයේ v වේ නම් කියන තැන ඉඳන් ගියේ නිරපේක්ෂ වර්තනාංකයේ අර්ධ දක්වා ඇත්තේ c බෙදීම v අනුපාතයේ ලෙස වේ. එනම් රික්තයේදී ආලෝකයේ ප්‍රවේගය අදාළ මාධ්‍යයේ ආලෝකයේ ප්‍රවේගයට දරන අනුපාතයේ ලෙස වේ. හරි. ඒ කියන කතාව කියලා නවත්තපු තැන අර්ථ දැක්වීමට අනුව නිරපේක්ෂ වර්තනාංකය n සමානයි c බෙදීම v කියලා ගන්න. එතෙන්දී අපිට කියමින් හිටියේ v පුළුවන් තරම් අඩු වෙද්දී n වැඩි වෙන්න බලනවා. එතකොට රූපය ඇඳලා පෙන්වන්න මෙන්න මේ විදිහට. එහෙනම් නිරපේක්ෂ වර්තනාංකයේ අර්ථ දැක්වීම බොහොම පැහැදිලි. කිසියම් රික්තයේදී ආලෝකයේ ප්‍රවේගයට කිසියම් මාධ්‍යයක් තුලදී ආලෝකයේ ප්‍රවේගය දරන අනුපාතයේ විදිහට තමයි අපිට මේක කතා කරන්න වෙන්නේ. එතකොට අපිට පේනවා වර්තනාංකයට ඒකක නැහැ, මාන නැහැ. ඒවත් මෙහෙමම තේරුම් ගන්න අවශ්‍ය කරනවා. හරි. එහෙනම් බලන්න ඔබට මම හිතනවා වර්තනාංකයේ සම්බන්ධව යම් අවබෝධයක් ඇවිල්ලා ඇති. යම් අවබෝධයක් ඇවිල්ලා ඇති. හරි. එතනින් පස්සේ අපි යනවා සාපේක්ෂ වර්තනාංකය ගැන කතා කරන්න. සාපේක්ෂ වර්තනාංකය ගැන කතා කරන්න. හරි. එතකොට පුතේ සාපේක්ෂ වර්තනාංකය කියන්නේ කිසියම් මාධ්‍ය දෙකක නිරපේක්ෂ වර්තනාංක දෙකක් අතර අනුපාතයට තමයි සාපේක්ෂ වර්තනාංකය කියලා කියන්නේ. සාපේක්ෂ වර්තනාංකය ගැන ආයෙ මම කිව්වොත් ඔබට මාධ්‍ය දෙකක් හැමතිස්සෙම අතරනේ මේ ආලෝකයේ හැරීම වෙන්නේ. පස්සේ අපි මේ කියන ඕනම කිරණයකට මේක වළංගුයි. ඒතර එක මාධ්‍යයක වර්තනාංකය n1. තව මාධ්‍යයක් ඉන්නවා මාධ්‍ය දෙක වර්තනාංකය n2. සමහරට ওই මාධ්‍ය එක කියන්නේ වාතය, මාධ්‍ය දෙක කියන්නේ ජලය. මොකක් හරි එහෙම වෙන්න පුළුවන්. හරි. දැන් මේක අපි උදාහරණයක් ගත්තොත් කෙනෙකුට කියන්න පුළුවන් මේක ජලය වුණා. ඒතර මෙතන මේක අපි කියනවා වීදුරු. ඔය වගේ මොකක් හරි එකක්. ජලය නම් මේකට අගයක් තියෙනවා 4 බෙදීම 3යි. ඒ කියන්නේ දැන් ඔබට ජලය සඳහා n ලියන්න පුළුවන් නේ. c බෙදීම v. ඒතර මේක 3 වරක් 10යි 8යි ජලයේ ආලෝකය ජලය තුලදී පෙන්වන ප්‍රවේගය හොයාගන්න වෙනවා. ඉතින් ඕක ඔබට එන්නේ මේක දැන් මේකට ගැලපෙන්න ඉතින් හදලා ගනින්න. 9 බෙදීම 4ක් වගේ. වැඩි කිරීම 10යි 8යි. කියන්නේ 2 something එකක් එන්නේ. හරි. එතකොට අරකට ගැලපෙන විදිහට ඔයාලට මෙන්න මෙතන ජලය තුලදී ආලෝක ප්‍රවේගයක් එනවා. ඒ ප්‍රවේගයෙන් ඔබට වර්තනාංකයක් හැදෙනවා. පැහැදිලිනේ? හරි. එතකොට දැන් කල්පනා කරන්න යන්න එපා දැන් ජලය තුලදී කොහොමද ආලෝක ප්‍රවේගය හොයාගන්නේ කියලා. මේ මොකද ඔයාලට ඔක්කොම මේලා කල්පනා කරුවට කරන්න බෑ. තේරුණාද?
කියන්නේ ඒක පාටම මොහු කිව්ව ගමන් මොකද කරන්නේ කල්පනා කරන අම්මට. දැන් කොහොමද ජලය තුල ආලෝක ප්‍රවේගය හොයාගන්නේ? ඒ වගේ වෙලාවට අපිට පාරක් ඒවයි කතා කරන්න බෑ මේ වෙලාවේ. හරි. එතකොට ඒක හොයාගන්න අපිට ඇත්තම වාගේ නිර්දේශය තුලින් පරීක්ෂණයක් ඇත්තෙත් නෑ. නමුත් ඔබට උනම් වර්තනාංකය හොයලා අනිත් පැත්තට කැල්කියුලේට් කරගන්න පුළුවන්. වර්තනාංක ගන්න පරීක්ෂණ තියෙනවා ඕන තරම්. හරි. තව ප්‍රශ්නයක් කරනවා වර්තනාංකයේ තරංග පාඩමේදී ආයෙත් කතා කරනවද? වර්තනාංකයේ තරංග පාඩමේදී පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා මිසක් ලොකු දෙයක් දෙන්නේ නැහැ පුතේ. වර්තනාංක කියන්නේ ඔච්චරයි. ඉතින් මොකද්ද වර්තනාංක කියන්නේ ආයෙ ලොකුවට ගන්න ඕනේ නැහැ. රික්තය තුලදී තරංගයේ ප්‍රවේගය බෙදීම අදාළ මාධ්‍ය තුලදී ආලෝක තරංගයේ ප්‍රවේගය. ඕක තමයි වර්තනාංකය. නමුත් මේක වර්තනාංකය අර්ථ දැක්වීම තියෙන්නේ මෙතන කතා කරන්න. නමුත් මේක අපිට තරංග පාඩමේදීත් ඕන වෙනවා. පොඩ්ඩක් ඕන වෙනවා. හරි. මෙතන තමයි හොඳටම අර්ථ දැක්වීම විදියට අර්ථ දැක්වීම කියලා ඔච්චරයි තියෙන්නේ ඉතින් ආයේ. හරි. එතකොට මෙතන වාට පිළිවෙලට ගලප ගන්න තියෙන්නේ රික්තයට සාපේක්ෂව දෙවනි මාධ්‍යයකට එද්දි මොකක් හරි තව මාධ්‍යයකට එද්දි ආලෝකීය ප්‍රවේගය එක අඩු වෙනවා. ඒතර මම මේක තරංග පාඩමේදී කියනවා මේ ආලෝක ප්‍රවේගය හරි ඕනම තරංගයක ප්‍රවේගය වෙනස් වීම හින්දා තමයි තරංග හැරෙන්නේ. ඒතර මුලින්ම අපි ඉගෙන ගන්න ඇත්තටම තරංගයක් කිසියම් මාධ්‍යයකට එද්දි එයාගේ ප්‍රවේගය වෙනස් කර ගැනීම තමයි හැරීමට හේතුව වෙන්නේ. ඒතර නැත්නම් වර්තනයට හේතුව වෙන්නේ. එතකොට අපි තරංගයේ ප්‍රවේගය වෙනස් වීම නම් වර්තනයට බලපාන සාධකයේ වෙන්නේ. එහෙනම් අපි ආලෝකීය පාඩමේදී තරංග හැරීම ගණනය කිරීම සඳහා හදා ගන්නවා නියතයක් වර්තනාංකය කියලා. ඒතර මේ වර්තනාංකයේ අර්ථ දක්ව ගන්නවා කොහොමද අන්න අර ප්‍රවේගයේ කොච්චර ප්‍රමාණයකින් වෙනස් වුණාද කියලා. ඒතර ඒක බලන්න ඕන කාට සාපේක්ෂව වෙනස් වීමක්ද? රික්තයට සාපේක්ෂව වෙනස් වීමක්. එහෙනම් අපි ඒකයි රික්තයත් එක්ක මේක කම්පෙයාර් කරන්නේ. එහෙනම් රික්තයත් එක්ක කිසියම් මාධ්‍යයකදී ආලෝක තරංගයක ප්‍රවේගය වෙනස් වීම අපි කොච්චර ප්‍රමාණයකින් වෙනස් වෙනවද කියලා ගුණාකාරයක් විදිහට හොයාගත්තොත් ආන් එකට කියනවා වර්තනාංකය කියලා. ඒ වර්තනාංකයේ ලොකු ඉලක්කමක් ගත්තොත් අපිට දකින්න පුළුවන් රික්තේ ඉඳන් මේ ආලෝක කිරණය අදාළ මාධ්‍යයේදී ගොඩාක් හැරෙනවා. එයා යන්න ගමන් පතේ ගොඩාක් හරව ගන්නවා. ඒ ඉලක්කම චූටි නම් ඔබට පේනවා පොඩ්ඩයි හරව ගන්න. හරි. ඒකයි ඔබට මේ ප්‍රවේග උපයෝගී කරගෙන අර්ථ දැක්වීම කරලා තියෙන්නේ. එහෙනම් ඔබට තරංග පාඩමේදී කියනවා එක වැදගත් කතාවක්. තරංග හැරෙන්න හේතු වෙන්නේ ප්‍රවේගයේ වෙනස් වීමයි කියලා. හරි. එහෙනම් ආන් ඒකෙන් තමයි මේක මෙතනට කල්පලා ගන්න ඕනේ. හරි. එහෙනම් ඔබ දැන් තේරුම් ගන්න තරංග හැරෙන්නේ ප්‍රවේග වෙනස් වීම නිසා. ඒක නිසා තරංග හැරීමට හේතුව නැත්නම් තරංග හැරීම සම්බන්ධව ගණනය කරන්න අවශ්‍ය වෙන භෞතික රාශියක් වර්තනාංකය කියලා හදා ගන්නවා. ඒක හදාගත්තේ ප්‍රවේගය කොච්චරකින් වෙනස් වුණාද? මෙතනදී අපි බලන්නේ ඒක රික්තයට සාපේක්ෂව. මොකද වෙනස් වීම බලන්න කාට හරි සාපේක්ෂ වෙන්න බෑනේ. නේ? දැන් මම කළුයි කියලා කියන්න බෑනේ. මම තව කෙනෙක් එක්ක තමයි කම්පෙයාර් කරලා කියන්නේ මම කළුයි කියලා. දැන් නම් කොහොමද ඔයාලට මාව කළුයි කියලා පේන්නේ නේද? මේ අලුත් කැමරාව වලට පින් සිද්ධ වෙන්න මට මාව අඳුර ගන්න බැරි තරම් මං නේද පාටට ඉන්නවනේ. හරි. එතකොට මේ පාට අපිට මොකක් හරි ඕන වර්ණයක් වුණත් සංසන්දනය කරන්න කෙනෙක් එපේ. ඒ වගේ තමයි ප්‍රවේගය අඩු වැඩි වීමත් අපි සංසන්දනය කරගන්නවා රික්තයට සාපේක්ෂව. එහෙම සම්බන්ධනය කරලා ගත්ත උත්තරේම කෙලින්ම හැරීමට හේතු වේවත් වර්තනාංක කියලා අර්ථ දක්වලා තියෙනවා. හරි. නම් මම හිතනවා ඔබට නිර්පේක්ෂ වර්තනාංක ගැන යම් අයිඩියා එකක් ඇති. දැන් අපි ආය පාර ටක් ගාලා එනවා සාපේක්ෂ වර්තනාංකයට. ඒතකොට සාපේක්ෂ වර්තනාංක කියලා කියන්නේ දැන් මේ විදිහට ඔබට වර්තනාංක මාධ්‍යම හම්බ වෙනවා. එතකොට කිසියම් මාධ්‍ය දෙකක සාපේක්ෂ වර්තනාංක කියන්නේ ඔබ එක මාධ්‍යක වර්තනාංකය තවත් මාධ්‍යක වර්තනාංකයෙන් බෙදුවොත්. හරි. එතකොට මේක බෙදන එකට සාපේක්ෂව අනිකගේ වර්තනාංක විදිහට නම් කරන්න පටන් ගන්නවා. එතකොට ඔබ බෙදුවේ එකෙන් නම් මේක කියනවා එක මාධ්‍යයට සාපේක්ෂව දෙක මාධ්‍ය වර්තනාංක. දැන් කෙනෙක් මේක මේ පැත්තට බෙදුවොත් එහෙනම් අපිට මේක කියන්න වෙන්නේ දෙක මාධ්‍යයට සාපේක්ෂව එක මාධ්‍ය වර්තනාංක. හරි. එහෙනම් පුතාලා නිරපේක්ෂ වර්තනාංක දෙකක් අතර අනුපාතය මෙතනින් පස්සේ අපි ගමු සාපේක්ෂ වර්තනාංකයක් විදිහට. සාපේක්ෂ වර්තනාංකයටත් අපිට සමීකරණයක් හදන්න පුළුවන් තරංගයේ ප්‍රවේග උපයෝගී කරගෙන. සාපේක්ෂ වර්තනාංකයටත් තරංගයේ ප්‍රවේග උපයෝගී කරගෙන හදන්න පුළුවන් අනුපාතයක් නැත්නම් උත්තරයක්. හරි. එතකොට අපි බලමු එක කියන මාධ්‍යයේදී තරංගයේ ප්‍රවේගය පුතාලා හිතන්නකෝ v1 කියලා. තරංගය එන්නේම v1 ප්‍රවේගයකින්. දෙක කියන මාධ්‍යයට එද්දි ප්‍රවේගය අපි හිතමු මේක අඩු වුණා කියලා. v2 දක්වා අඩු වුණා. v2 දක්වා අඩු වුණොත් අපිට අනිවාර්යයෙන්ම පස්සේ තර්ක කරලා මවන්ට පෙන්වන්න පුළුවන්. එයා මේ වගේ අභිලම්බයේ දෙසට හැරීමක් සිද්ධ වෙනවා. ඒක දැන් ඔබ පටල ගන්න යන්න ඕනේ නැහැ. ඒක අපි පස්සේ තර්ක කරමු. හරි. දැන් ඔබ හිතන්න තරංගයක් v1 වේගකින් ඇවිල්ලා හරි v1 වේගකින් ඇවිල්ලා දෙවෙනි මාධ්‍යයකට හැරෙනවා. දෙවෙනි මාධ්‍යය තුල ගමන් කරනවා වේගය v2 දක්වා අඩු කරගෙන. ඒ නිසා තරංගය හැරෙනවා දකින්න.
දැන් මට ඕන මේ වර්තනාංකයට මේ v1 සහ v2 ඇසුරින් සමීකරණයක් හදාගන්න. බොහොම සරලයිනේ. ඔබ මොකද්ද කරන්නේ? ඒතර මම කරන්නේ දැන් සාපේක්ෂ වර්තනාංකය තරංග ප්‍රවේගය ඇසුරින් ඉදිරිපත් කිරීම. ඒතර ඔබ දන්නවා n සමානයි c බෙදීම v ට අනුව ඔබ මෙතන වර්තනාංකය ලියන්න වෙන්නේ ඔබ මෙහෙම ගමු c බෙදීම v1. මෙතන වර්තනාංකය ගන්න වෙන්නේ c බෙදීම v2 නේ. එතකොට මේ දෙන්න බෙදුවාම අපිට ටක් ගාලා ලියන්න පුළුවන් n2 බෙදීම n1 කොහොම කියලාද? මෙයාට අනුව c අවස්ථා දෙකෙම නියතයි කැපිලා යනවා. එතකොට ඔබට කෙලින්ම n2 බෙදීම n1 එනවා. ඔයාලට v ප්‍රතිලෝමව තියෙන නිසා උදේ මේ දෙක බෙදුවාම මොකද එන්නේ උත්තරේ? උඩට මාරුලා එනවනේ. එතකොට v2 පල්ලහැට යයි v1 උඩට යයි. එහෙනම් ඔබට පේනවා සාපේක්ෂ වර්තනාංකය හැමතිස්සෙම පෙන්වන්නේ අදාළ මාධ්‍ය දෙකේ තරංග ප්‍රවේග අතර අනුපාතයේ විදිහට. හරි. දැන් n2 මාධ්‍යයේ දැන් මේකම ඔබ තේරුම් ගන්න n2 මාධ්‍යයේ ඔබට රික්තයට සාපේක්ෂව වර්තනාංකය බලනවා නම් ඒකට කියව නිරපේක්ෂ වර්තනාංකය කියලා. එතකොට අපි රික්තයත් එක්ක කම්පෙයාර් කරනවා මෙතන රික්තී ප්‍රවේගය බෙදෙනවා n2 මාධ්‍ය ප්‍රවේගයෙන්. දැන් මේක එක කියන මාධ්‍යයත් එක්ක බලනවා නම් ඒ කියන්නේ මෙතන රික්තේ නොවි වෙනත් මාධ්‍යයක් එක්ක බලනවා නම් අපි එතකොට රික්තේ ප්‍රවේගය නෙමෙයි මෙතන තියලා තියෙන්නේ අදාළ මාධ්‍ය ප්‍රවේගය. එහෙනම් ඔබට හොඳට තේරුම් ගන්න රික්තේ සහ මාධ්‍ය ප්‍රවේගය අතර අනුපාතයෙන් පෙන්නනවා රික්තයට සාපේක්ෂව වර්තනාංකයවත් නිරපේක්ෂ වර්තනාංකය. නිකම්ම ඔබට මේ වගේ මාධ්‍ය දෙකක් අතර ඔබට ප්‍රවේග අනුපාතයකට අපි කියනවා ඒ මාධ්‍ය දෙකේ සාපේක්ෂ වර්තනාංකය කියලා. හරි එහෙනම් ඔබ මේක හොඳට ඔළුවට ගත්තොත් මේක ලොකු concept එකක් නෙවෙයි. හරි එහෙනම් අපි චූට්ටක් ওই ටික බලමු මොකක් හරි වල ගැටලුවක් තියෙනවා නම් මට යොමු කරන්න නැත්නම් hand signal එකක් දෙන්න. හරි සෙට් නැහැ hand signal එකක් දෙන්න. හරි. මම හිතන්නේ මේක ඔයාලට ඉස්සරහට හම්බෙන හරි. එතකොට බලන්නවට මේක සෙට් නම්බරට hand signal එකක් දෙන්න බලන්න ඔය කිව්ව කාරණේ. මම එකපාරක් මේකෙන් මම හිතන්නේ මීටින් එකෙන් ලොස්ට් වෙලා ගියා. මම හිතන්නේ දැන් පැහැදිලිව අපි වැඩේ පෙන්න ගන්න මුලින්ම රූපය හදගන්න කියලායි කිව්වේ. අපිට සිවුම් අත්කම් කරන්න පුළුවන් නේ. මාධ්‍ය දෙක මේක අපි n2 ඒතර n එකට වඩා ලොකුයි කියලා ගන්නවා. ඒක නිසා මේක ගහනතරයි. ගහනතරයි. හරි. පුතාලා රූපය නම් ඉවරයි කියලා මම හිතනවා. හරි. රූපය නම් ඉවර නම් අපි ලියාගමු පළවෙනි පොයින්ට් එක. අපි මෙතනට දාලා. ලියන්න ස්නේල්ගේ දෙවන නියමයට අනුව. ස්නේල්ගේ දෙවන නියමයට අනුව පළවෙනි පොයින්ට් එක. ස්නේල්ගේ දෙවන නියමයට අනුව එනම් දැන් පුතේ ලියමු n2 වරක් sin i මේක ලස්සට ලියන්න n2 වරක් sin i තේරුම් ගන්න ලියන්න මේක සමානයි n1 වරක් sin r. ඔතනදී පෙන්න ගන්න ඊතල සටහනකින් n අඩු තැනක්. ඒ නිසා
sin r වැඩි වෙන්න ඕන. එනම් n දෙක සමානයි n දෙක sin i සමානයි n එක sin r ට අනුව n අඩු මාධ්‍යයකට ඔන්න සාපේක්ෂව කියනවා වඩා හොඳයි. සාපේක්ෂව n අඩු මාධ්‍යයකට ගමන් කරන විට එම මාධ්‍ය තුල කෝණය වැඩි කර ගනී. එම මාධ්‍ය තුල කෝණය වැඩි කර ගනී. එම මාධ්‍ය තුල කෝණය වැඩි කර ගනී. ඊගා පොයින්ට් එක එනම් කිරණය ගහනතර මාධ්‍යයේ සිට විරල මාධ්‍යයට ගමන් කරන විට දෙවෙනි පොයින්ට් එක. එනම් කිරණය ගහනතර මාධ්‍යයේ සිට විරල මාධ්‍යයට ගමන් කරන විට අභිලම්බයෙන් ඉවතට හැරේ. එනම් කිරණය ගහනතර මාධ්‍යයේ සිට විරල මාධ්‍යයට ගමන් කරන විට අභිලම්බයෙන් ඉවතට හැරේ. පැහැදිලි. හොඳටම පැහැදිලි. හරි. ඊගාවට ඕකෙම අනිත් පැත්ත. කිරණයක් විරල මාධ්‍යයක සිට ගහනතර මාධ්‍යයකට ගමන් කරන විට. හරි. කිරණයක් විරල මාධ්‍යයක සිට ගහනතර මාධ්‍යයකට ගමන් කරන විට. හරි. මම මේක මේ විදිහටම ගන්නම්. හරි. හැබැයි මේ මාධ්‍යයේ n2 දැන් චූටි n එකට වඩා මෙතන මාත්‍රාංකයට වඩා චූටි. එහෙනම් මේක විරලයි. මෙතන ගහනතරයි. හරිද? එහෙනම් යන්නේ විරල පැත්තේ ඉඳන් ගහනතර පැත්තට. චුට්ටක් මම විරල පැත්තේ කෝණය ලොකුට ගන්නම් අපිට පැහැදිලිව ප්‍රූෆ් පෙන්න ගන්න ඕන නිසා. අතන ඔබ විරල පැත්තේ සිට අතන පුතාගේ පේනවා i කියලා කෝණයක් හදාගෙන ඉන්න කිරණය හරිද? දැන් යන්න හදනවා ගහනතර පැත්තට. එතකොට සමීකරණය දාලා බැලුවොත් ස්නේල්ගේ නියමයට අනුව පුතාට පේනවා තාමත් n දෙක වරක් sin i සමානයි මේ පැත්තේ n එක වරක් sin r. ඒ කියන්නේ මේ සමීකරණ වෙනසක් වෙන්නේ නැහැ. ඉලක්කම් වෙනස් වෙන එක විතරයි වෙන්නේ. හැබැයි දැන් පුතා තේරුම් ගන්න සාපේක්ෂව n වැඩි පැත්තකටයි ගියේ. n වැඩි පැත්තකටයි ගියේ. එහෙනම් ඔබ මේ පැත්තේ උත්තරේම තියාගන්න දැන් sin අනුපාතය මොකක් කරගන්නව පුතේ? අඩු කරගන්නවා. තේරුණාද? n වැඩි පැත්තකට ගිය නිසා ඒ කියන්නේ ගහනතර විරල පැත්තේ ඉඳන් ගහනතර පැත්තට ගිය නිසා දැන් ඔබට පේනවා r n වැඩි වුන නිසා r අඩු කරගන්න ඕන. එහෙනම් ඔබට r අඩු කරගන්න කිරණයට හැරෙන්න වෙන්නේ අභිලම්බය දෙසටයි. ඒ කියන්නේ ඔයාලට දැන් කිරණය හැරීම සිද්ධ කරගන්න වෙන්නේ අභිලම්බයේ පැත්තටයි. හරි? එහෙනම් මේ වෙලාවට ඔයාලට දකින්න පුළුවන් කිරණය මේ පැත්තට හැරෙනවා. හැදිලා හදා ගන්නවා මෙතන කෝණය r. ඒ කියන්නේ අයිට වඩා අඩු කෝණයක් හදා ගන්න. එහෙනම් අපි කියනවා කිරණයක් විරල පැත්තේ ඉඳන් ගහනතර පැත්තට යද්දී අභිලම්බය දෙසට හැරෙනවා. දැන් මේ හැරලා තියෙන්නේ අභිලම්බය පැත්තට. r අඩු කර ගැනීම සඳහා. බලන්න මට හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න ඔය කිව්ව ටික ඔයාලට පැහැදිලි කියලා. ඔය ටික තේරුණා නම් බොහොම ඇති. ඔය ටික පැහැදිලිලා හෑන්ඩ් සිග්නල් එකක් දාන්න. හැමෝම දෙන්න හෑන්ඩ් සිග්නල් එකක් පුතා.
හරි පැහැදිලිනේ. එහෙනම් මගේ පුතාලා අර කලින් වගේම පොඩියට රූපයක් ඇඳ ගන්නකෝ. කලින් වගේම පොඩියට රූපයක් ඇඳ ගන්න. කලින් වගේම පොඩියට රූපයක් ඇඳ ගන්න. එතන මම කියලා තිනවා කිරණයක් විරල මාධ්‍යයක සිට ගහනතර මාධ්‍යයකට ගමන් කරන විට ආන් එතන කමාවක් දාලා පොඩියට ඔබ රූපයක් ඇඳ ගන්න මුලින්ම. කලින් වගේම අපිට ওই කතා දෙකම කලින් ලිව්ව කතා දෙකම ලියන්න වෙනවා. හරි පුතාලා ඒ ටික පෙන්නලා ඉවරයි නම් හරි තාම පෙන්නනවද? පෙන්නලා ඉවර නම් හෑන්ඩ් සිග්නල් එකක් දාන්න. දැන් මට අයිඩියක් ගන්න එපේ. දැන් හෑන්ඩ් සිග්නල් දාලත් එපා වෙලානේ. හරි. සමහර ළමයි මේකට හරි දක්ෂයි. සමහරුන් හෑන්ඩ් සිග්නල් දාන්න ගියාම නේද? එතන ඉඳන් අත උස්සනවා. උඹලා ඉතින් අත උස්සන්නේ පුතේ මට පේනවේ. හරි. එතන ඉඳන් අත උස්සලා හරියන්නේ නැහැ. ඔතන නේද? තියෙනවනේ හෑන්ඩ් සිග්නල් දාන තැනක් එතනට ගිහින් නේද ක්ලික් කරන්න. හරි ඉක්මන් කරන්න. හරි යමු යටින් ලියමු පාණිතරුලයට ස්නේල්ගේ දෙවන නියමයට අනුව එනම් ලියන්න මේක n2 sin i සමානයි n1 sin r ගහගන්න ඊතල සටහන ස්නේල්ගේ දෙවන නියමයට අනුව එනම් n2 sin i සමානයි n1 sin r ඊතල සටහන ගහගන්න ට අනුව ආලෝක කිරණය සාපේක්ෂව n වැඩි මාධ්‍යයකට ගමන් කරන විට r අඩු කරගනී. ඊගා පොයින්ට් එක එනම් ආලෝක කිරණයක් විරල මාධ්‍යයක සිට ගහනතර මාධ්‍යයකට ගමන් කරන විට එනම් ආලෝක කිරණයක් විරල මාධ්‍යයක සිට ගහනතර මාධ්‍යයකට ගමන් කරන විට එනම් ආලෝක කිරණයක් විරල මාධ්‍යයක සිට ගහනතර මාධ්‍යයකට ගමන් කරන විට අභිලම්බය දෙසට හැරේ. අභිලම්බය දෙසට හැරේ. හරි. පැහැදිලි නේද?
හරි යමු අපි අද කතා කරන්න යන අවසාන මාතෘකාව පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය හා අවදි කෝණය. වීඩියෝ එකෙන් බලන පුතාලා පස්වෙනි පිටුව පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය හා අවදි කෝණය. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය හා අවදි කෝණය. හරි. එතකොට පුතේ දැන් ඔබ දන්නවා කිරණයක් ගාහන්තර මාධ්‍යයක ඉඳන් විරල මාධ්‍යයකට යද්දී අභිලම්භයෙන් ඉවතට නැමෙනවා කියන කාරණය දැන් චූටක් ඔබ මාත් එක්ක මෙන්න මේ කියන කතාව හිතන්න පටන් ගත්තොත් හරිම වටිනවා. හරි. අපි හිතමු මෙන්න මෙහෙම. පුතාලා මම මේ පෙන්නන්නේ මාධ්‍ය වෙන් කරන පොදු පුෂ්ඨය වෙනදා වගේම මෙතන මාධ්‍ය 1 වර්තනාංකයෙන් 1 මාධ්‍ය 2 වර්තනාංකයෙන් 2 පුතේ මෙතන ඔබ කිරණයක් මෙන්න මෙතනදී ඔබ මෙන්න මෙයා ගහනතරයි කියලා හිතන්න. මෙයා ගහනතරයි. ගහනතර මාධ්‍ය ඉඳන් විරල මාධ්‍ය පැත්තට යවනවා. එතකොට ඔබ දන්නවා මේ කිරණය අභිලම්භයෙන් ඉවතට නැමෙන්න ඕන. කොහොමද නැමෙන්නේ? නේද? එතකොට ඔබට දන්නවා මේක I ට වඩා R වැඩි වෙන විදිහට නැමෙනවා. ඒක ඔබ දන්නවා දැන්. එතකොට දරුවෝ ඔයා දැන් ටික ටික ඔයාගේ ඔය පතන කෝණේ අගය ටික ටික වැඩි කරොත් මෙන්න මෙයාගේ අගය ටික ටික වැඩි කරොත් sin i වැඩි වෙද්දී ඔබ දන්නවා මේ අවස්ථාවේදී මේ කෝණ මොනවා වුණත් මේ කෝණේ sin අනුපාත දෙක වෙනස් වෙන්න බෑ. ඒක නියතයක්. දැන් මාධ්‍ය දෙක වෙනස් වෙන්නේ නැත්නම් හැමතිස්සෙම මේ සිද්ධියේදී sin i බෙදීම sin r වෙනස් වෙන්න බෑ. මේක නියතයක්. now ඔබ sin i කෝණේ වැඩි කරනවා කියන්නේ sin අනුපාතය වැඩි කරනවා. ඒ වෙලාවේ sin r අනුපාතයත් වැඩි වෙනවා. වැඩි වෙලා උත්තරේ එකම තැනක තියාගන්නවා. පැහැදිලිද? ඒ ස්නේල් හොයාගත්ත දේ. ස්නේල් කිව්ව දේ අපි ඒ විදිහටම හරි කියලා පිළි අරගෙන යනවා. එතකොට දැන් මං කියමින් ආවේ එහෙනම් I කෝණේ වැඩි කරද්දී R වැඩි වෙවි යනවා. එක වෙලාවක් එන්න ඕන නේද R කියන එක අංශක 90ක් වෙන. එහෙනම් ඔබට එක තැනක් එන්න ඕන. එක විශේෂ අවස්ථාවක් ඔයාලට හම්බ වෙන්න ඕන. ඔය I වැඩි කරගෙන යද්දී ඔබට R කියන කෝණය අංශක 90ක් වෙනවා. හෙවත් එයා මේ මාධ්‍ය වෙන් කරන පොදු පුෂ්ඨයේ දිගේ වර්තන කිරණය ගමන් කරනවා. ඒතර මෙතනදී ඔබට පේනවා R සමානයි 90යි. ඔන්න ඔතනින් පස්සේ ඔබ තව දුරටත් මෙන්න මේ කෝණය මෙන්න මේ මෙතන කෝණය අපි විශේෂ කෝණයක් අපි පස්සේ මේක C කියලා අංකණය කරනවා. දැන්ට අපි I සමානයි කියලාම දාමුකෝ. I සමානයි C කියලා ගමු මෙතනදී. හරි. ඔයිටත් වඩා ඔබ පතන කෝණය වැඩි කරොත් ඔබ ඔයිටත් වඩා මේ කෝණය වැඩි කරනවා. يعني C ටත් වඩා වැඩි කරනවා. එතකොට මෙතනදී ඔබට මේක පේනවා මේ කෝණය වාගේ මේ මෙතන කිව්ව විශේෂ C කියන කෝණයට වඩා ලොකුයි. ඔහොම ලොකු කෙරුවොත් ඔබට දකින්න පුළුවන් වෙනවා මේ කිරණය පෙරලා අර මුල් මාධ්‍ය පැත්තටම එනවා. ඒ කියන්නේ පරාවර්තනයක් නෙමෙයි අපි ඔකට කියන්නේ වර්තනයක් මේ පරාවර්තනයක් නෙමෙයි පරාවර්තනයක් වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ පරාවර්තනය දැන් දර්පණයක් වගේ මතක් කරගන්නකො පරාවර්තනය වුණාම එයා ආය පාර මුල් මාධ්‍යට මෙනවා. හරි. එතකොට මේකෙදිත් අපිට පොඩි තව ඔය ආලෝක කිරණ වල පොඩි ලක්ෂණයක් තියෙනවා. එතකොට ඔයාට ඔය වගේ කොටසක් ඒ කියන්නේ මෙතන අපි හිතමුකෝ අනේ ඒකත් පස්සේ කතා කරමු දැන් ඕනේ. හරි. එතකොට මේ පරාවර්තනය වෙන්නේ මතක තියාගන්න මෙන්න මේ කෝණ දෙක විශාලත්වයෙන් සමාන වෙන විදිහට. ඒ කියන්නේ ඒක පරාවර්තන තියරියක්.
ඔබ දර්පණයකින් කිරණ පරාවර්තන දිද්දව දන්නවා ඔය කෝණ දෙක විශාලත්වයෙන් සමානයි. එහෙනම් මෙන්න මේ සිද්ධියට කියනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා. ඒතර ඔබට මෙතන තියෙනවා වර්තනය. ඒතර වර්තනය ඔබ දකින්නේ උතර මත තියන්නේ කිරණයේ වර්තනය වෙනවා දකින්නේ. හරිද? ඔයාගේ I කියන එක චූටි වෙන්න ඕන ඔය C ට වඩා C කියන කෝණයට වඩා. I කියන එක C ට වඩා ලොකු වුණොත් එයා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙනවා. එහෙනම් වර්තනය වෙනවද පරාවර්තනය වෙනවද කියන එක වෙන් කරලා පෙන්නන මේ විශේෂ කෝණය. දැන් මේ C ගෙන්නේ මේක චෙක් කරන්න වෙන්නේ. මේ විශේෂ කෝණයට මෙතනින් පස්සේ නමක් දෙනවා අවදි කෝණය කියලා. ක්‍රිටිකල් ඇන්ගල් කියන අදහසින් අපි මේකට නමක් දෙනවා අවදි කෝණය. එහෙනම් හොඳට මතක තියාගන්න අවදි කෝණයේ විශේෂත්වය තමයි අවදි කෝණය හොයාගත්තට පස්සේ ඔබට කියන්න පුළුවන් කිරණයක් මේ ලක්ෂ්‍යයට වැටුණාට පස්සේ වර්තනයද වෙන්නේ පරාවර්තනයද වෙන්නේ. හැබැයි මේ කතාව මතක තියාගන්න මේ දේ වෙන්නේ කොයි තැන් වලට විතරද? කිරණය ගහනතර ඉඳන් විරලට යද්දි විතරයි. දැන් ගහනතර මාද ඉඳන් විරලට ගියොත් විතරනේ මේ අභිලම්බයෙන් ඉවතර හැරීම වෙන්නේ. නැත්නම් අභිලම්බයේ දෙසරනේ හැරින්නේ. අභිලම්බයේ දෙසර හැරුණොත් මේ කෝණේ කවදාවත් අණුවක් කරගන්න බෑනේ පුතේ. හරි එහෙනම් මේ කතාව ගැලපෙන්නේ ගහනතර ඉඳන් ගහනතර පැත්තේ ඉඳන් විරල පැත්තට යද්දි විතරයි. එහෙනම් කිරණයක් ගහනතර පැත්තේ ඉඳන් විරල පැත්තට යද්දී ඔබට වෙන්න පුළුවන් ලක්ෂණ දෙකක් තියෙනවා. එක්කෝ කිරණය මෙන්න මේ වගේ වර්තනය වෙන්න පුළුවන්. නැත්නම් පූර්ව අභ්‍යන්තර පරාවර්තන ලක් වෙන්න පුළුවන්. මෙයා වෙන්නම් බොහොම කලාතුරකින්. හරි ඒතර වර්තනයේ වේද නොවේද කියන තීරය අපි ඒක තීරණය කරන තැන මෙන්න මේ කෝණයට කියනවා අවදි කෝණය කියලා. හරි ආය පාරක් ඕනනම් අපි කතා කරලා බලමු. මෙන්න මෙතන I කියන කෝණය, පතන කෝණය. ඔබ යන්නේ මත දැන ගහාන්තර මාධ්‍ය ඉඳන් විරල මාධ්‍යද. ඒතර කිරණය මුලින්ම තේරුම් ගන්න ගහාන්තර පැත්තේ ඉඳන් විරල පැත්තට යද්දි අංක 1 මම චුට්ටක් මේක ඕනම් පොඩියට අදින්නම්කෝ. හරි. කිරණය ගහාන්තර පැත්තේ ඉඳන් විරල පැත්තට යද්දි හරි. එතකොට එයා බලන්නේ අභිලම්බයෙන් ඉවතට හැරෙන්න. මුලින්ම මේක මතක තියාගන්න. අපි දැන් චුට්ටි ඉස්සර කතා කරේ. අභිලම්බයෙන් ඉවතට හැරෙන්න බලනවා. ඔය යන කිරණේ ඔය පාරේ යන්න හදපු කිරණේ ඉවතරයි හැරෙන්නේ. ඔන්න වගේ එළියට හැරෙනවා. හරි. අභිලම්බයෙන් ඉවතට නැවෙනවා. එතකොට ඔයාගේ මෙන්න පතන කිරණය අභිලම්බයෙන් ඔන්න ඉවතට හැරිච්ච කිරණේ. පැහැදිලි පුතේ? හරි. එතකොට මේ වෙලාවේ ඔයාගේ මේ කෝණය අපි I කියලා ගමු. පස්සේ මට කියන්න පුළුවන් මේ I ගේ විශේෂත්වයක් තියෙනවා. මේ මෙන්න මෙතනට සාපේක්ෂව මේ කෝණේ චූටි. පැහැදිලිද? ඒක තමයි යාර වගේ අර පැත්තට නැමෙන්නේ. දැන් ඔයා ටික ටික මේ I කෝණේ වැඩි කරනවා. එතකොට ස්නේල් කියනවා කතාවක් sin I බෙදුවොත් sin r ගෙන් මේ අනුපාතය මාධ්‍ය දෙකක් තෝරලා ඉවර නම් නියතයකි. නියතයකි කියලා කියනවා. තේරෙනවද? sin I බෙදීම sin r කියන අනුපාතය නියතයක්. එතකොට දරුවෝ ඔබ මෙන්න මේ I කියන කෝණය වැඩි කරාම ඒ කියන්නේ නිකන් sin I කියන අනුපාතය වැඩි කරා වගේනේ. එතකොට මේ පැත්තේ නියතය කියන මේ වෙනස් වෙන්න බැරි ඉලක්කම තියාගන්න නම් උඩ පදයේ වැඩි වෙද්දි යට පදයට වැඩි වෙන්න ඕන. උඩ පදයේ දෙගුණයක් වුණොත් යට පදයේ දෙගුණයක් වෙන්න ඕන. තේරුණාද? එහෙනම් ඔබ මෙතන I කෝණේ වැඩි කරලා sin I වැඩි කරන හැම වෙලෙම වෙන්නේ r කෝණේ වැඩි වෙවි sin r උත් වැඩි වෙන එකමයි. එහෙනම් ඔබ මේ I කෝණය වැඩි කරද්දී r කෝණයත් මෙන්න මෙතන තියෙන මේ r කෝණයත් ටික ටික වැඩි වෙනවා. හැබැයි r ට වැඩි වෙන්න පුළුවන් අංශක 90ක් වෙනකන් විතරයි. තේරුණාද? 90ට වැඩිද බෑනේ. එහෙනම් 90 කියන අවස්ථාව විශේෂ අවස්ථාවක් ඊට වඩා ඒ කියන්නේ මෙන්න මෙතනින්නුත් මේ වෙලාවේ දැන් ඔබට මේ 90 ලබන අවස්ථාවේදී අපි මෙතන තියෙන පතන කෝණයේ විශේෂ කෝණයක් විදිහට නම් කර ගන්නවා C කියලා. අපි ඒක දැන් තොම තියමුකෝ. හරි. මේ C ටත් වඩා ඔබ පතන කෝණය වැඩි කරොත් කිරණයේ පුතේ සම්පූර්ණයෙන්ම මෙන්න මේ පැත්තට යන්නේ නැතුව පළමු මාධ්‍ය පැත්තට යන්නේ නැතුව මුල් මාධ්‍ය පැත්තටම හැරෙනවා. මුල් මාධ්‍ය පැත්තටම හැරෙනවා. ඒ කියන්නේ ආපු මාධ්‍ය පැත්තටම හැරෙනවා. මේකට කියනවා පූර්ව අභ්‍යන්තර පරාවර්තනය කියලා. එහෙනම් මේ තියෙන්නේ වර්තන අවස්ථාව. වර්තන අවස්ථාව. මේ තියෙන්නේ අවදි කෝණ අවස්ථාව කියලා අපිට කියන්න පුළුවන්. මේ තියෙන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තන අවස්ථාව. වර්තන අවස්ථාව, අවදි කෝණ අවස්ථාව, පූර්ණ අභ්‍යන්තර පරාවර්තන අවස්ථාව. හඳුනගන්නේ කොහොමද?
වර්තනය වෙන්නේ හැමතිස්සෙම මේ අවදි කෝණය. කියන්නේ අවදි කෝණය කියන්නේ ඒතර පෙන්නන්න ඔබට තේරෙනවා යම් පතන කෝණයක් තියෙනවා වර්තන කෝණය 90ක් වෙන විදිහට. ඒවත් කිරණය මාධ්‍ය වෙන් කරන පොදු පෘෂ්ඨය දිගේ යන අවස්ථාවක් ඔබට තියෙනවා. ඒ අවස්ථාවේ කෝණයට අවදි කෝණය කියලා කියනවා. ඒ අවදි කෝණයට වඩා අඩුවෙන් පතන කෝණයක් තියාගෙන හිටියොත් ඔයාලට කිරණය එහා පැත්තට යනවා වර්තනය වෙලා. ඊට වඩා මෙයාට වඩා කිරණය චුට්ටක් හරි පතන කෝණය වැඩි කරලා එව්වොත් ඔයාලට කිරණය මුල් මාධ්‍යෙටම හැරෙනවා. ඕක තමයි මේකේ ලක්ෂණය. හරි මුල් මාධ්‍යෙටම හැරෙනවා. එහෙනම් මම හිතනවා පුතාලට අවදි කෝණය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සහ වර්තනයේ පරාවර්තනයේ වීම වෙන් කරගන්න ඔය කිව්ව කාරණා ටික පැහැදිලි වෙන්න ඇති. බලන්න මට හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න බලන්න. හොඳ ලස්සන කතාවක්. මොකද මේක හින වැදගත්. හරි. එතන මේ පාඩමේ තියෙන්නේ මෙච්චරයි. ඕක හරියට තේරුම් ගත්තොත් මේකේ ඕන ගානක් හදන්න පටන් ගන්න පුළුවන්. හරි. ආයෙනම් මේකේ තව එක කාරණයක් ඔබට කරන්න වෙනවා. මෙන්න මේ අවදි අවස්ථාවේදී මේ අවදි කෝණය ඔබෙන් හොයන්න කියනවා ඔබට. මේකට ඔබට සමීකරණයක් හදාගත්තා ඇයි. ඉතින් මේකට ඔබ කරන්නේ මේ අවදි අවස්ථාව සලකලා අවදි කෝණය සොයන්න අවදි අවස්ථාව සලකලා ලියනවා ස්නෙල් නියමය n2 වරක් sin c n2 වරක් දැන් කෝණයේ විශේෂ කෝණයක් ක්‍රිටිකල් ඇන්ගල් කියලා අපි sin c සමානයි මේ පැත්තේ n1 වරක් sin 90 n1 වරක් කෝණය දැන් ඔබ දන්නවා sin 90යි sin 90 කියන්නේ පුතේ එකයි ඈ. එතකොට මේක n1 බෙදීම n2 හරි කියලා එනවා sin c ට උත්තරයක්. හරි n1 බෙදීම n2. හරි. එතකොට දැන් මෙතනදී අපිට ඕක කොහොම ගද්දි අනිවාර්යෙන් මේක මත තියාගන්න විරල මාධ්‍ය වෙන්න ඕන. මේක විරල. n1 කියන්නේ විරල එක. මේ තියෙන ගහනතර එක. ඒනවට ගණන් හදෙද්දී ඔබ මේක කටපාඩම්කම් ඉන්නවා. අපි හැමතිස්සෙම 2 කියලා දාන්නේ ගහනතර පැත්තට. ඒක සම්මතාංකණයක්. n2 දාන්නේ හැමතිස්සෙම ගහනතරයි කියන පැත්තට. n1 දාන්නෙම විරලයි. ඒක සම්මත අංකණයක්. හැබැයි විභාගයට සම්මත අංකන වලින් දෙන්න ඕන කියලා දීලා නැහැ. මහාචාර්යතුමාට ඔයාලට ආතලයක් දෙන්න පුළුවන් අනිත් පැත්තට මාරු කරලා. ඒකට බලලා ගන්න. හරි. නමුත් ඔයාගේ මේ මම දෙන සියලුම සමීකරණ දෙන්නේ මේ සම්මතය උඩ ඉඳගෙන. එනවා ඔබ හැමතිස්සෙම 1 කියන මාධ්‍ය විරලයි 2 කියන මාධ්‍ය සාපේක්ෂව ගහනතර විදිහට තියා හිතා ගන්න. එතකොට sin c සමාන n1 බෙදීම n2 කියලා කඩපාඩමින් පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔබට මේක හොයා ගැනීමේ අවශ්‍යතාවය වෙන්නේ ඔබට ගණන් හදද්දී. දැන් ඔයාලට මෙන්න මෙහෙම ගාණක් දෙනවා. ඔය හිතන්න n1 සමානයි 4 බෙදීම 3යි. මෙතන කියනවා n2 සමානයි 3 බෙදීම 2යි. එතකොට මේක 1.3යි මේක 1.5යිනේ. 1.5යිනේ. එහෙනම් ඔබට කියනවා මේ පැත්තෙන් කිරණයක් එනවා. මෙතන අංශක 60කින් එනවා කිරණයක් මෙතනට. අහනවා මේ කිරණය මෙතනින් පස්සේ කොයි විදිහටද යන්නේ? එහෙනම් දැන් මුලින්ම මේක වර්තන වෙනවා කියලා අඳින්න බෑනේ. ඇයි? ඇවිල්ලා තියෙන ගහාන්තර පැත්තෙන් විරල පැත්තට යන්නේ. එහෙනම් තීරණය කරන්න වෙනවා මෙයා වර්තනයේ වෙයිද පූර්ව අභ්‍යන්තර පරාවර්තනයේ වෙයිද? එහෙනම් මේ තීරණය ගන්න ඔබට හොයන්න මුලින්ම මේ සමීකරණය දාලා කවුද? අවදි කෝණය. අවදි කෝණයට වඩා මේ 60 චූටි නම් මෙන්න මේ අවස්ථාව වර්තනය වෙනවා. අවදි කෝණයට වඩා මේ 60 ලොකුයි නම් පූර්ව අභ්‍යන්තර පරාවර්තන ලක් වෙනවා. මේ 60 අවදි කෝණය වුණොත් එහෙනම් ඉතින් මේක දිග යනවා. එච්චරයි. පැහැදිලිද? හරි. එහෙනම් ඔබට මේ තීරණය ගන්න වෙනවා. හැබැයි මේ තීරණය ගන්න වෙන්නේ හැමතිස්සෙම මත තියාගෙන මොන පැත්තෙන්ද කොයි පැත්තට යද්ද? ගාහන්තර මාධ්‍යද විරල මාධ්‍යට යද්දි විතරයි. හරි. එහෙනම් ඔන්න ඔබට මම කියනවා ආලෝක කිරණයක් එන්න නෝට් එකට පස්වෙනි පිටුව ආලෝක කිරණයක් ගාහන්තර මාධ්‍යයක සිට highlight කරගන්න එක. ගාහන්තර මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ගමන් කරන විට ඔන්න ඔය සීමාව highlight කරගන්න. අතිශයින්ම වැදගත්. මේ කතාව වළංගු වෙන්නේ උතනට විතරයි. ආලෝක කිරණයක් ගාහන්තර මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ගමන් කරන විට කියනවා අභිලම්බෙන් ඉවතට නැමී ගමන් කරන බව අප දනිමු. දැන් ඔය එකම දන්නවා. හරි. දැන් ඔබට වම් පැත්තෙන් මේ රූප තුන දාගන්න ඉඩ දීලා තියෙනවා. හරි. ඔබ දාගන්න මේක වර්තන අවස්ථාව, අවදි කෝණ අවස්ථාව, පූර්ණ අභ්‍යන්තර පරාවර්තන අවස්ථාව කියලා අවස්ථා තුන නම් කරලා ඉඩ අරගෙන ලස්සනට ඇඳ ගන්න. මොකද ওই විස්තර ටික අපි ඊට පස්සේ දකුණු පැත්තෙන් විස්තර කරන එක විතරයි කරන්න තියෙන්නේ. හරි. පළවෙනි එක වර්තන අවස්ථාව. ඇඳ ගන්න. අදින්දි එතන පෙන්වන්න මාධ්‍ය දෙක කවුද ගහනතර කවුද විරල කියලා අනිවාර්යෙන් පෙන්න ගන්න. ගහනතර උඩ එක්කෙනා විරල. මේක මේ කෝණය මේක අස්සෙම ලියා ගන්න පුළුවන් හොඳයි ඈ. මේ i කියලා තිබ්බට මේ i එකමයි නෙමෙයි මේ ඔක්කොම ඉලක්කම් තුනක් අපි පොදුවේ i කියලා අංකණය කරනවා.
එච්චරයි. දැන් අපි උන් කල්පනා කරනවා කොහොමද සර් එකමයි නේද සීට වඩා චූටි වෙලා වෙලාවකට සීට සමාන වෙලා වෙලාවකට සීට වඩා ලොකු වෙන්නේ කියලා. හරි. එහෙම හිතන්න එපා. එහෙම හිතන්න එපා. හරි නේද? හරි. බලන්න පෙන්නන්න ලස්සන. රූපෙට ඇඳලා ඉවරන හෑන්ඩ් සිග්නල් එකක් දෙමු. සියලුම දනන් හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න. රූප තුනම අදින්න ඕන පුතේ. රූප තුනම අදින්න ඕන. ඇඳලා හෑන්ඩ් සිග්නල් එකක් දාන්න. දැන් ඔය ටික තේරුම් ගත්තා නම් මේ පාඩමේ ඊට පස්සේ තියෙන්නේ සම්පූර්ණම ගණන්. ගණන් වලට අදාළ තියරි ටිකකුත් තියෙනවා තව චූටි. ඊට පස්සේ ගණන්. අපිට ලබන සතියේ ගණන් හදන්න පටන් ගන්න පුළුවන්. ලබන සතියේ අනිවාර්යයෙන්ම ඔක්කොම ත්‍රිකෝණමිතික වගු අරන් එන්න ඕන. සමහරට අපිට ගණන් හදන්න පටන් ගත්තාම මෙච්චර ඉක්මනට යන්න බෑ. හරි. ඔයාලගේ පේපර් ක්ලාස් එක මෙතනින් පස්සේ මම ඔයාලගේ පේපර් ක්ලාස් එක මෙතනින් පස්සේ මම සවුන්ද දවසෙන් අයින් කරනවා. ඔයාලගේ අර අපි දත්ත දීලා තිබ්බ විදියට මම සුදුසු දවසක් බලලා දැනුවත් කරන්න මේ සතියේ පේපර් ක්ලාස් එකක් කරනවා. ඩිස්කෂන් එකත් එක්කම කරනවා. නමුත් ඒක සවුන්දා නෙමෙයි කරන්නේ. මොකද සවුන්දා 2023 කට්ටියගෙත් පේපර් ක්ලාස් එක තියෙනවා. දැන් ඔබේ හැමදාම අපිට යන්න වෙනවනේ එක්ස්ට්‍රා ක්ලාස් එක. මේකත් එක මේ වැඩ ඔක්කොම එකම දවසේ ලෝඩ් කරගත්තොත් මට උනත් කරන්න අමාරුයි. දැන් මේ වෙලාවේ වෙච්ච වැඩක් තමයි මං හිතන්නේ කවුරු හරි මෙතනට ආව මාව හම්බ වෙන්න. එතකොට දැන් ගෙදර කවුරුත් ඉන්නේ නැති නිසා මම බෙල්ල දාන්න මේ ඔක්කොම ටික නැවැත්තෙව්වා. මයික් එක ඔෆ් කරලා පොඩ්ඩක් කතා කරද්දී ඇහෙනවනේ නේද? ඔයාලට ඇහෙනවනේ හරිනේ. අතනින් ෆෝන් එක රෙකෝඩ් වෙන එක නැවැත්තෙව්වා. එයාට පොඩ්ඩක් නේද? එක වචනයයි කියන්නේ තරහ වුණාද දන්නෙත් නැහැ. ඊට පස්සේ ඔයාලට උගන්වන්න පටන් ගත්තට පස්සේ වීඩියෝ එක රෙකෝඩින් එකට දාලා නැහැ. මේ ඔයාලට කියන්නේ මේ සුළු අතපසු වීමක් වුණාම දැන් මේකේ වීඩියෝ එක වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරන්න ඕන. ඒ කියන්නේ මේක අර සාමාන්‍ය පන්ති කරනවා වගේ නෙමෙයි හරිම ස්ට්‍රෙස්. හරිම ස්ට්‍රෙස් චූටි මිස්ටේක් එකක් හෙන කේස් හරදන වෙනවා. අපිට හෙන්න ප්‍රශ්න ඇති කරනවා. තේරෙනවද? එතකොට දැන් මේක එකම කනෙක්ෂන් එකකින් දාලා කරාම ඔයාලට හරි ක්වොලිටි එකට එන්නේ නැහැ. මේ පැත්තේ මගේ පැත්තෙන් දුර්වල නැහැ. ඒකින්ද දැන් මම ෆෝන් එකෙනුයි රවුටර් එනුයි දෙකකින් දාන්න. ඕන් ඒතර ෆෝන් එකට කෝල් එකක් එනවා. ඒතර තව ප්‍රශ්න. දැන් රුපියල් 40000ක ෆෝන් එකක් වැටිලා ඩිස්ප්ලේ ගිහිල්ලා ආය පාර ඩිස්ප්ලේ එක දැම්ම 13000යි ඒකත් ආයෙ වැටුණා. මම මේ උඹලට පෙන්නන්නේ ඔන්ලයින් පන්ති වල තියෙන ආතල් දැන් ළමයින්ට තියෙන ඔන්ලයින් පන්ති සර්ලා හෙන්න ආතල් එකේ කරන්න කියලා. තනිකර මේක කිසිම ආතල්යක් නැහැ. මේක පුදුම කරුමයක්. හරි. ඔයාලා මේක කරුමයක් වගේ තියෙන්නේ නේද ඔයාලට? ඒ වගේ තමයි. නමුත් ඉතින් අපි ඔයාලට කිසිම අංශු මාත්‍රයකින් මේක දැනෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒකට අපි ආගෙන කරනවා. ඒතර ඔයාලට ඉතින් මම මේවා කියන්නේ අපිටත් වගේම තමයි ඔබටත් මේ වගේ ප්‍රශ්න ඇති. ඉතින් ඒව අල්ලගෙන කරගෙන යමු. මොකද කරන්න ඉතින්නේ? හරි. එතකොට දැන් පුතාලා මේ ටික රූප ටික ඇඳලා පෙන්නලා ඉවරයිනේ. බලන්න හෑන්ඩ් සිග්නල් එකක් දෙන්නකෝ. හරි හෑන්ඩ් සිග්නල් එකක් දෙන්නකෝ. හරි මේක මොකක් හරි ඔයාලට ගැටලුවක් තිබ්බොත් අහන්න අනිවාර්යෙන් මේ. හරි එතකොට පේපර් ක්ලාස් එක පුතේ අද නෑ. එතකොට පේපර් ක්ලාස් එක මේ සතියේ එක දිනයක අනිවාර්යෙන් දෙනවා. පේපර් එක දෙනවා. දීලා අපි ඩිස්කෂන් එකක් දා ගන්නවා. ඊට පස්සේ ලබන සතියේ ඉඳන් පේපර් එක කරන්නේ කවදාද කියලා ස්ථිර දිනයක් දැනුවත් කිරීම කරන්න පේපර් ක්ලාස් එකේදීම. හරි. ඒතර ඉතින් පස්සේ දිගටම මේ පේපර් ක්ලාස් එක මාසෙට දවස් 3ක් අනිවාර්යෙන් කරනවා. එක දවසක් කෙරෙන්නේ නැහැ. ඒක බෝඩ් ටියුට් හදන සතියේ කෙරෙන්නේ නැහැ. හරි. ඒ විදිහට තමයි යන්නේ. හරි. එහෙනම් අපි කියනවා දැන් අපි නෝට් එකට ආවොත් පෙන්වා ඇති පරිදි කුඩා පතන කෝණයකින් ආරම්භ කර පතන කෝණය ක්‍රමයෙන් වැඩි කරන විට පුතාලා එතන තරුවක් දාගන්න. හරි. ගන්න අංක 1. එක්තරා අවස්ථාවකදී වර්තිත කිරණය මාධ්‍ය වෙන් කරන පොදු පෘෂ්ඨය දිගේ ගමන් කරයි. මෙම අවස්ථාවේදී පතන කෝණයට අවදි කෝණයයි කියනු ලැබේ. හරි. දැන් අපි අවදි කෝණය හොයමු. ලියන්න අවදි අවස්ථාව සලකා ස්නේල්ගේ දෙවන නියමයේ යෙදීම. මේ සමීකරණ ඔප්පු ගන්නයි යන්නේ. ලියන්න අවදි අවස්ථාව සලකා ස්නේල්ගේ දෙවන නියමයේ යෙදීම.
දැන් පුතා මෙන්න මේක දිහා බලාගෙන මේක පොඩ්ඩක් මතක් වෙන්න දාගත්තට කවන්න මේ ගහනතර මේ තියෙන විරල. හරි ඒතර n දෙක වරක් sin c සමානයි n එක වරක් මෙතන කෝණේ sin 90යි. දැන් ඕක ඔබට ඕන වෙලාවක ඔප්පු කරලා ගන්න පුළුවන් සමීකරණේ කඩපාඩම් කරනවට වඩා. හරි නේද? ගණන් ගන්න යන්න එපා මගේ වෑර් එක පැටලුණා. හරි. n දෙක වරක් sin c සමානයි n එක වරක් sin 90. sin 90 කියන්නේ එකයිද කියලා දන්නේ නැද්ද දන්නේ නේ අන්න අපිට සමහර ඉන්නවනේ බබාලන්තේ බබාලා මතක නැහැ sin 90 කියන්නේ එකයි. එහෙනම් පේන්න එහෙම දාලා ගන්න sin c සමානයි n එක බෙදීමෙන් දෙක කොටු කරගන්න පුතාලා. මෙතනදී n එක කියන්නේ හොඳට මත තියාගන්න විරල මේක ගහනතර. දැන් මේක සමහර සර්ලා මේක දෙනවා sin c සමානයි 1යට n කියලා. මේක දෙන්නේ සදාකාලික වාතයේ හෝ රික්තයේ ඉඳන් n කියන මාධ්‍යයකට යන අවස්ථාවක් ගැන හිතලා. ඉතින් වැරදි නෑ මේක. නමුත් මේක හැම සමීකරණයකටම වළංගු නෑ. හැම තැනටම වළංගු නෑ. තේරෙනවද? ඒ නිසා මේක තමයි වළංගු සමීකරණය. මේක n එක වාතයේ වගේ හිතුවොත් අපි රික්තය සහ වාතයේ වර්තනාංක එකයි කියලා ගන්නෙ. ගණන් හදද්දී අපි මේවා කියනවා. එතකොට මෙතන එකක් වෙලා මෙතන අදාළ මාධ්‍ය වර්තනාංකෙ වැටෙනවා. එතකොට ඔබට මේ වගේ සිම්පල් සමීකරණ ලියන්නත් පුළුවන්. නමුත් අපි ඒක දැන් ලියන්න යන්නේ නැහැ කිසිසේත්ම. මේක ගත්තාම හොඳටම ඇති. කඩපාඩම් කරලා භාවිතා කිරීම කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබට කෙලින්ම මේ වගේ රූපයක් ඇඳගත්තා මේ සිද්ධියට විතරක්. ඒ කියන්නේ ගහන්තරින් ඉඳන් විරලට යන සිද්ධියක් අරගෙන අවදි කෝණේ ගන්න ඕන නම් මේ වගේ රූපයක් ඔබ අද ගන්න ඕන. ඇඳලා මේක ලියනවා. හරි. එහෙනම් වට ඔය ටික පැහැදිලි. හරි. දැන් කියනවා යටින් මම අවදි කෝණයට වඩා පතන කෝණය ස්වල්ප වශයෙන් වැඩි කළ විට වර්තන කිරණයේ නැවත ජලය තුලට පැමිණේ. මෙම සංසිද්ධිය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ලෙස හැඳින්වේ. එහෙනම් දැන් ඔබ අවදි කෝණය හොයාගෙන අවදි කෝණයට වඩා පතන කෝණය චුට්ටක් හරි වැඩි කරොත් එයා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙනවා. නැත්නම් එයා මුල් මාධ්‍යයට පැමිණෙනවා කියන එක තමයි මෙතනදී කියන්නේ. හරි. ඒක පුතේ මේක මෙහෙම හැදෙනවා අවදි කෝණයට වඩා පතන කෝණය ස්වල්ප වශයෙන් වැඩි කළ විට වර්තන කිරණය නැවත මුල් මාධ්‍ය තුලට පැමිණේ. ජලය තුලට කියන්න බෑනේ අපි මෙතන ජලය කියලා එකක් නැහැනේ. හරි. කළ විට වර්තන කිරණය නැවත මුල් මාධ්‍ය තුලට පැමිණේ. ජලය කියන කපලා මුල් මාධ්‍ය කියලා ගන්න. මුල් මාධ්‍ය තුලට පැමිණේ. ඒ කියන්නේ කිරණය ගමන් කරපු මාර්ගයටම එනවා. හරි තුන්වෙනි එක පුතේ මේ තුන්වෙනි يعني මේක ලිව්වට පස්සේ ඉතුරු එක වට ලියන්න දෙයක් නැහැ මේ නෝට් එකේ තියෙන එක තරුවක් දාගන්න විතරයි තියෙන්නේ. හරි නෝට් එකේ තියෙනවා පිටුවක පහේ බලන්න මෙන්න මේ කතාව ලිව්වට පස්සේ ඔබට යටින් තියෙනවා අවදි කෝණයට වඩා පතන කෝණය ස්වල්ප වශයෙන් වැඩි කළ විට ඕන ඒකට අංක 2 කියලා දාගන්න. හරි දැන් ඔබට එක කියලානේ අපි ගත්තේ අවදි කෝණ අවස්ථාව. හරි මෙන්න මේක විස්තර කරන් ආව එක කියලානේ. හරි එතකොට ඊට අමාරුව ඉතුරු ඊගා විස්තර කිරීම ඕන නම් 2 කියලා දාන්න අවදි කෝණයට වඩා පතන කෝණය ස්වල්ප වශයෙන් වැඩි කළට මේක නෝට් එකේ තියෙනවා වර්තන කියන නැවත ජලය කියන එක කපලා කිව්වේ මම මුල් මාධ්‍ය කියලා දාගන්න කියලා මුල් මාධ්‍ය තුලටම පැමිණේ මෙම සංසිද්ධිය පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ලෙස හැඳින්වෙන්නේ. හරි. එතකොට මේක පාවිච්චි කරලා ගණන් හදන හැටි විස්තර කරන්න තමයි ඊගාවට මම ගැටලුවක් විස්තර කරන්න ඉඩ දීලා තියෙන්නේ. එතකොට ලබන සතියේ ඕක විස්තර කරලා අපි ඕකට අදාළව ගණන් ටික විතරයි සාකච්ඡා කරන්නේ. කියන්නේ ලබන සතියේ දීර්ඝ ගණන ඔය පොඩි කැලේ විතරයි. ඊට පස්සේ තියෙන ගණන් හදන්න. එතකොට ගණන් හදන වෙලාවේදී ත්‍රිකෝණමිතික වගු පොතක් තිබ්බේ නැත්නම් කරන්න බෑ වැඩි. අර ඒ නිසා ත්‍රිකෝණමිතික පොත අතේ තියාගෙන ලබන සමුදුදත් 2:00 සිට 5:00 විතර වෙනකම් 5:00 වෙන්නේ 5 විතර වෙනකම් පන්තියට ලෑස්ති වෙලා ඉන්න. හරි එහෙනම් අද පේපර් ක්ලාස් එක නෑ. පේපර් ක්ලාස් එක ඉදිරි දවස් 2-3ක් ඇතුළත දැනුවත් කරන්නම් කවදද කිරින්නේ කියලා ඉදාට කරමු. ඊට පස්සේ ස්ථිර දිනයක් බොහෝට දැන් තමයි ඉරිදා වගේ ප්ලෑන් කරන් තින්නේ. ඒක ඔයාලට හැමෝටම පුළුවන් දවසක්ද කියලා අර ඔයාලා මට දීලා තියෙනවා ඩීටේල් එකක්. ඒකෙන් බලලා කන්ෆර්ම් කරලා කියන්න. හරි එහෙනම් පුතේ අදට අපි මේක මෙතනින් නවත්තනවා. අද මොනවා හරි දෙයක් තේරුම් නැත්නම් නෝට් එකේ කිව්ව සෙට් කරලා ඉන්න ලබන සතියේ ගණන් හදද්දි මේක ආය පාරක් මම රිමයින්ඩ් කරලා නැවතරක් විස්තර කරලා තමයි ගණන් හැදීම කරන්නේ. හරි තේරෙන්නේ නැත්නම් තියෙනවනම් ප්‍රශ්න ටික සෙට් කරගෙන ඕනනම් ඔබට මැසේජ් ට්‍රූ දාලා තියන්න WhatsApp වලින්. ඒතකොට මම එයාට ආන්සර්ස් දෙන්නම්. මම මෙහෙම මේක පොඩ්ඩක්
නවත්තන්න යන්න. ඒකට හේතුව දැන් 23 බැච් එකේ පේපර් එකේ තව වැඩ වගේක් තියෙනවා. ඒ ටික හැදුවේ නැත්නම් උන්ට පේපර් එක දෙන්න වෙන්නේ. හරි මේක නිකන් අර යකා බැඳා වගේ දැන් ටික වැඩ වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් අපි අදට පන්තිය මෙහෙම නවත්තමු. එතකොට හෙට උදේ ඔබට සාමාන්‍ය කෙනෙක් සෙන්සුරාද කරන්න බැරුව ගිය පන්තිය හෙට උදේ 5:00 ඉඳන් 8:00 වෙනකන් තියෙනවා. හරි ඒකටත් සම්බන්ධ වෙන්න. එහෙනම් පුතේ සුබ දවසක්. සියලු දෙනාට ආයුබෝවන්.